समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි ඔබ හැම කෙනෙක්ම බුදු පුතුන් මුහුණු පොත සමග සජීවීව එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් ඉගෙන ගන්නට. අද පින්කම සිත කරන්නේ නාසීලන්තේ ජීවත් වෙන අපේ ලක්කිවි පදනමට සම්බන්ධ කල්යාණ මිත්‍ර දායක පින්වත් පිරිස අරමුණු කරගෙන මාසිකව මේ වගේ උතුම් පින්කමක් ඒ ඇත්තෝ අරමුණු කරගෙන ඒ ඇත්තෝ වෙනුවෙන් සිත කිරීම අපි දීර්ඝ කාලයක් තිස්සේ සිත කරනවා. එයට හේතුව වන්නේ ඒ ඇත්තෝ අඛණ්ඩවම අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පූජනීය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අධ්‍යාපනය සෞඛ්‍ය සහ අනිකුත් පහසුකම් වෙනුවෙන් කැපකරු මව්පියවරුන් ලෙස බොහෝම ශ්‍රද්ධාවෙන් අඛණ්ඩව කටයුතු කරන සදහවත් පිරිසක් නිසාවෙන් එයන්ට ධර්මයෙන් අනුග්‍රහ කිරීමක් ලෙසයි අද දවසේ අපි මේ සද්ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒ පවුල්වල නමින් මිය ගිය හැමෝටම පින්වත් වේවා කියන සිතින් සුජීවත්ව සිටින ඒ සියලු දෙනාටත් ඒ සියලු දෙනාගේ ආදරණීය මව්දෙමව්පියන්ටත් ආශිර්වාද කරමින් සෙත් පතමින් මෙතෙන් සිට අපි ධර්ම දේශනාව සිදු කරනවා. පින්වතුනි, අංගුත්තර දුක්ඛ නිපාතේ කියුවේ අංගුත්තර නිකායේ නිපාත වශයෙන් බෙදා දැක්වීමක් තිබෙනවා. ඒකක නිපාතේ තියෙන්නේ ධර්ම කොටස් එක බැගින් වදාළ සූත්‍ර දේශනා. දුක්ඛ නිපාතේ තියෙන සූත්‍රවල ධර්ම කොටස් දෙකක් භාග්‍යවතුන් වහන්සේ ධර්ම කරුණු දෙකක් සංග්‍රහ කරපු දේශනා කරපු සූත්‍ර තමයි දුක්ඛ නිපාතේ තියෙන්නේ. ඉතින් අද මේ දේශනාව මම තෝරගන්නේ අංගුත්තර දුක්ඛ නිපාතයෙන්. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ගාවට එනවා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා තථාගත බුදුහාඳුරෝ ගාවට ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා සතුටු සාමීචියේ යෙදෙනවා. ඊළඟට එකත් පසෙක ඉන්න ජානුස්සෝනි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. බවත් ගෞතමයන් වහන්සේ, යම් හේයකින් මේ ලෝකයේ ඇතැම් සත්ව කෙනෙක් කාබුම් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට යෙත්නම් එයට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මිනිසයෝ මරණයට පත් වුණාට පස්සේ බොහෝම දුක්ඛිත අවතුම් පැවතුම් ඇති බොහොම කටුක ජීවිතයක් ගත කරන්නට වෙන නිරයට යනවනම්, නිරයට ඇද වැටෙනවනම් ඒකට හේතු මොනවද? ඒකට ප්‍රත්‍ය මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඔයත්ෝ බොහෝ සෙයින් ධර්මයේ තථාගත දේශනාවට අනුව ඉගෙනගෙන තියෙන නිසා මේ ප්‍රශ්නය සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් අහන එකක් නෑ. දැන් ඒ වුණත් ජානුස්සෝනි බ්‍රාහ්මණයා
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ මේ ප්‍රශ්නේ අහනකොට එතුමා වගේම තව බොහෝ දෙනෙකුට තිබුණු අලුත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට මේක දැන් ගොඩක් දහම් කරුණු අහලම ප්‍රශ්නේ පරණ වෙන්න පුළුවන්. මොකද ඒක අහනකොටම ඔයත්තන්ට කෙටි උත්තරයක් ඇති. පව් කරාම නිරයට යනවා. ඒ කුමක්කින්දද? සම්බුද්ධ ශාසනයේ හෙවන දීර්ඝ කාලයක් තිස්සේ ඔයත්තන්ට ලැබුණු නිසානේ. තථාගත දහමේ රැකවරණය ආශිර්වාදය මඟ පෙන්වීම දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු නිසා ඔයත් ඔන්න සඳහන් කරනවා ස්ථිරවම පව් කරපු හින්දා තමයි කෙනෙක් මරණින් මත්තේ නිරය උපදින්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී දෙන උත්තරය වෙනස්. ඒක හරි අපූර්ව උත්තරයක්. උන්වහන්සේ මේ විදිහට දේශනා කරනවා. බමුණ කල බැවිනුදු නොකල බැවිනුදු මෙසේ මේ ලොවේහි යම්කිසි සත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණේ. කලහින්දත් නොකල හින්දත් තමයි සත්වයෝ මරණින් පස්සේ දුර්ගති සංඛ්‍යාත ඒ නිරයට ඇද වැටෙන්නේ කියලා. ඒක වෙනස් උත්තරයක්. දැන් අපේ සාමාන්‍යයෙන් ඍජුම උත්තරේ මොකද්ද? අපව කරපු හින්දා එයා වැටෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කෙටි උත්තරයක් දෙනවා මේ ප්‍රශ්නෙට. කල හින්දත් නොකල හින්දත් ඇතම් සත්වයෝ මරණින් මත්තේ දුගතියට යනවා කියලා. ඊළඟට ජානුස්සෝනි බ්‍රාහ්මණයා තව ප්‍රශ්නයක් අහනවා. බවත් ගෞතමයන් වහන්සේ යම් හේකින් මේ ලෝක කිසි සත්ව කෙනෙක් සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට එළඹෙත් නම් ඒට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ හරි. එහෙනම් යම් කිසි සත්වයේ සුගතිය කියලා කියන්නේ සදිව්‍ය ලෝකයට වේවා මනුෂ්‍ය ලෝකයට වේවා මරණයෙන් මත්තේ නැවත ඇවිල්ලා උපදිනවා නම් ඒකට හේතු මොනවද? ඒකට ප්‍රත්‍ය මොනවද කියලා විමසීමක් කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් දෙන උත්තරේ මොකක්ද? නැවතත් දෙන උත්තරේ තමයි බමුණ කල බැවිනුදු නොකල බැවිනිදු මෙසේ මේ ලොව කිසියම් සත්ව කෙනෙක් කාබු මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයට එළඹෙත්. උන්වහන්සේ පදාලා ඒකටත් හේතුව අර වගේමයි. කල නිසාත් නොකල නිසාත් සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ උපදිනවා. ඒක මම හිතනවා ඔබ හැම දෙනාටම අලුතින් හිතන්ට යමක් අන්තර්ගත වෙච්ච වටින දේශනාවක් කියලා. ඔබ ඉගෙන ගත යුතු දේශනාවක්. කල බැවිනුත් නොකල බැවිනුත් අපායේ උපදිනවා. කල බැවිනුත් නොකල බැවිනුත් සුගතියේ දිව්‍ය ලෝක ඇතුළු සුගති භූමි වල උපදිනවා. දැන් මේ දේශනාව විස්තර සහිත දේශනාවක්ද? නෑ. මේ දේශනාව සංකිට්ඨ දේශනා, කෙටි දේශනා. සංක්ෂිප්තව වදාළ දේශනා. කල බැවිනුත් නොකල බැවිනුත් සුගතියේ උපදිනවා. කල බැවිනුත් නොකල බැවිනුත් දුගතියේ උපදිනවා. එතකොට ඔහු නැවත මෙහිම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විතර
වසින් අරුත් නොබෙදන ලද මේ භාෂිතයාගේ අර්ථ මම විතර විසින් නොදනිමි. විතර කිව්වේ විස්තර වශයෙන් බුදුහාමුදුරුවෝ මේ කෙටියෙන් දේශනා කරපු දෙය මම විස්තර වශයෙන් දන්නේ නැහැ. යම්සේ මම බවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ දේශනාව විස්තර වශයෙන් දේශනා කරනවා නම් බොහෝම වටිනවා ඔබ වහන්සේ මට මේක දීර්ඝව විස්තරව දේශනා කරනවා නම් කියලා ඉල්ලීමක් කරනවා. දැන් ගොඩාක් වෙලාවට අපි ධර්ම දේශනාවක රටාවක් තියෙනවානේ. ඒ රටාවේ තියෙන එකක් තමයි මුලින්ම කෙටි ගාථා පාඨයක් කියනෝනේ ස්වාමීන් වහන්සේලා. සූත්‍ර පාඨයක් කියනවා. අපත් බොහෝ වෙලාවට ඒ විදිහට දේශනාවක් කරනවා. සමහර වෙලාවට තමයි මේ වගේ සූත්‍රයක් විස්තර කරන්නේ. නැත්තම් සූත්‍ර පාඨයක් නොකිය මාතෘකාව කියලා ඊට පස්සේ විස්තර කරනවා. දැන් අද ජානුස්සෝනි බ්‍රාහ්මණයත් එක්ක භාග්‍යවතුන් වහන්සේ සිත කරපු මේ දහම් සංවාදයම ඔබත් එක්ක කතා කරන්නට අපි කල්පනා කළා. අපේ බුදුහාමුදුරුවන්ගේ තියෙන එක දේශනා විලාසයක් මම ඇත්තටම මගේ PhD එකටත් කළේ මේ දේශනා විලාස පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ගැන්වීමේ ක්‍රමවේදනේ දේශනා විලාස කියන්නේ teaching method කියලා. ඒ පිළිබඳව තමයි මගේ රිසර්ච් එක කරේ. ඉතින් මේ සූත්‍රයේ මුලින් භාග්‍යවතුන් වහන්සේ සංකිට්ඨ දේශනාව සංක්ෂිප්තව සිද්ධ කරපු කෙටියෙන් සිද්ධ කරපු දේශනාවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් මේ දේශනාව මගදී ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේට බාධා පමුණුවන්නේ නැහැ. එයාට තියෙන ප්‍රශ්න දෙකම අහනවා. මොකක්ද? සමහර අය දුගතියේ උපදින්නේ ඇයි? එයාගේ පළවෙනි ප්‍රශ්නේ. සමහර අය සුගතියේ උපදින්නේ ඇයි? ප්‍රශ්න දෙක කෙටි, සරලයි, පැහැදිලි. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙකත් ඉතාම සංක්ෂිප්තව දෙනවා. කල නිසත් නොකල නිසත් දුගතියේ උපදිනා, කල නිසත් නොකල නිසත් සුගතියේ උපදිනා. එතකොට ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ සංක්ෂිප්ත දේශනාව, කෙටි දේශනාව ඉවරුණාට පස්සේ ධානුස්සෝනි බ්‍රාහ්මණයාට ප්‍රශ්නයක් එනවා. එතුමා කල්පනා කරනවා මට ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කෙටියෙන් වදාළ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් තේරෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කෙටියෙන් වදාළ දේ විස්තර වශයෙන් මට කියලා දුන්නොත් තමයි මට හොඳටම මේක අවබෝධ වෙන්නේ. ඒ නිසා මම මේක බුදුහාමුදුරුවන්ගෙන්ම ඉල්ලීමක් කරන එක හොඳයි විස්තර වශයෙන් දේශනා කරන්නට කියලා. අන්න එහෙම කරපු ඉල්ලීම අනුව භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව විස්තර වශයෙන් කියලා දෙනවා. ඒක හරි අපූර්වයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රමවේද. සිත කරන ශ්‍රාවකයාගේ ඥාන මට්ටම සමහර විට ඒ ශ්‍රාවකයාට ඒ කෙටියෙන් වදාළ දේ සම්පූර්ණ අවබෝධ කර ගැනීම හැකියාව තිබුණා නම් අතුරු ප්‍රශ්නයක් ඇහුවේ නැත්තම් බුදුහාමුදුරුවෝ මේ විස්තර වශයෙන් දේශනා කරන්නේ එක්වේ දේශනාවේ විලාසය තීරණය වෙනවා කුමක් මතද? ශ්‍රාවකයාගේ ඥාන මට්ටම අනුව. ශ්‍රාවක විවිධත්වය, පුද්ගල වේමත්තතා කියලා බුදුදහමේ තියෙනවා. පුද්ගල විවිධත්වය. සමහර ශ්‍රාවකයෝ ඉන්නවා සංක්ෂිප්තව කියපු දේශනා කරපු දෙයක් මනින් වටේ. සමහර ශ්‍රාවකෙක් ඉන්නවා දීර්ඝව විස්තරාත්මකව කියපු දෙයක් තමයි වැටෙන්නේ. සමහර ශ්‍රාවකයෝ ඉන්න ඔය ක්‍රම දෙකටම වදාලා වැටෙන්නේ නැහැ.
අවබෝධ කරගන්නේ නැහැ. ඒක ඉතින් මේ අපේ ස්වභාවයමයිනේ. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉඳපු කාලේ ඉඳපු ශ්‍රාවකයන්ගේ తত্ত্বය අපේ ස්වභාවයම තමයි. සමහර අය ඉන්නවා අපි කියන දෙයක් කියපු ගමන්ම තේරෙනවද නැද්ද? අවබෝධ වෙනවද නැද්ද? අවබෝධ වෙනවා. කියපු ගමන් අවබෝධ වෙනවා. පොඩ්ඩක් කිව්වන් ඇති. සරල කෙටි උත්තරයක් දුන්නා මුළු කතාවම තේරෙන අය ඉන්නවා. සමහර අයට අපි කියන්නේ A to Z කියන්නේ. බිඳුවේ ඉඳලා කියන්න ඕන. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියන්න ඕන. එහෙම කිව්වොත් ඔන්න තේරෙයි. සමහර අය ඉන්නවා. ඔය ක්‍රම දෙකෙන්ම කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක ඉතින් සංසාරික ප්‍රශ්නයක්. සංසාරික ප්‍රශ්නයක්. ඒක කියන කෙනාගේම ප්‍රශ්නයක් නෙමෙයි. සමහර අය එහෙම විස්තර කරලා කොච්චර විස්තර කරලා දුන්නත් තේරුම් ගන්න බැරි අනුවණා ඉන්නවා. ඔබට එහෙම අය ඔබේ ගේ ඇතුලේ මුණ ගැහෙන්න පුළුවන්. දරුවෙක් ලෙස, බිරිඳ ලෙස, සැමියා ලෙස කියපු ගමන් තේරෙන සහ කොච්චර විස්තර කරලා කිව්වත් තේරෙන්නේ නැති. පන්ති කාමරයකදී මුණ ගැහෙන්න පුළුවන් ශිෂ්‍යයෙක් විදියට කියපු ගමන් තේරෙන සහ කොච්චර විස්තර කරලා කිව්වත් තේරෙන්නේ නැති. ඔබගේ ආයතනික කාර්ය මණ්ඩලයේ ඉන්න පුළුවන් කියපු ගමන් වැඩක් පවරපු ගමන් හරියටම දේවල් තේරෙන සහ කොච්චර තෝරලා දුන්නත් කියන දේ කරන්නේ නැති. මේ ලෝකෙ මිනිස්සු විවිධයි. ඔබත් මම තේරුම් ගන්න ඕනේ ඒක. අපිට උග්‍ර ද්වේෂයක් සමහර වෙලාවට එන්නේ කියන දේ තේරෙන්නේ නැහැ කියලා මෙන්න මේ විවිධත්ව තේරෙන්නේ නැති නිසා. අපි හිතනවා බත්මාලුපිනි අපි වගේ ඔක්කොම අපි කන කෑමම නම් කන්නේ, අපි විදියටම නම් ඇඳුම අඳින්නේ, අපි වගේම යාන වාහන නම් පාවිච්චි කරන්නේ. මොකද කියන එක තේරුම් ගන්න බැහැ. අර ඔක්කොගෙම සමාන කෙනාගේ ඥානයෙහි බුද්ධිය දියුණු කරගෙන ආපු විදියේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ කතාව මම ඔබට කියලා මම ඔබෙන් ඉල්ලනවා ඔබේ දරුවන්ට කතා කරද්දී මේ විවිධත්වය තේරුම් අරගෙන දරුවොත් එක්ක කතා කරන්න. මේ විවිධත්වය තේරුම් අරගෙන දරුවොත් එක්ක වැඩ කරන්න. බිරිඳ එක්ක, සැමියා එක්ක මේ විවිධත්වය තේරුම් අරගෙන වැඩ කරන්න. ආයතනයේ මේ කාර්ය මණ්ඩලය එක්ක වැඩ කරන එකට වැඩ කරන යාළු මිත්‍රයෝ එක්ක මේ විවිධත්වය මනුෂ්‍යයා තුල තිබෙන බව, ඒක සසරින්ම ගෙනාපු විවිධත්වයක් බව තේරුම් අරගෙන වැඩ කරා. එකක් එතකොට අපි එවැනි දුර්වල ඥාන මට්ටමක් සහිත කෙනෙකුට දේවල් කියලා දෙන විදිය හරි අපි වෙනස් කරගන්න. සමහර අයට කියලා දෙන්න නැතුව අපිට කරලා පෙන්නන්න පුළුවන්. අභ්‍යාසයක් විදියට දෙන්න පුළුවන්. කියන්නේ කතන්දර ගොඩක් කරන්නේ. එකක් චුට්ටක් කරලා පෙන්නලා කියන මේ විදියට කරන්න. මොකද ඒ සමහර කෙනෙකුට විෂුවල් නැතුව තේරෙන්නේ නැහැ. මේ සූත්‍රේ කාරණාවට අමතර කාරණයක් මේ කියලා දෙන්නේ. මොකද අමතර කාරණෙත් වටිනවා ඔබට. ඔබට දැනුමක් දෙන්නේ අපි මේ දේශනා ඇතුලේ. ඔබට ඔබගේ ඥාණය ඔබගේ සාමාන්‍ය දිනදා ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න. එන ප්‍රශ්න කළමනාකරණය කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනා අසුරු කරගෙන යම් ඉඟි පුංචි පාරවල් අපි ඔබට තෝරලා දෙනවා. බුද්ධ පුතුන් මුහුණු පොතේ හැමදාම සිද්ධ කරන්නේ ඒක. ඒක පොඩි පෝස්ට් එකකින් වෙන්න පුළුවන්, දේශනාවකින් වෙන්න පුළුවන්. ඒක තමයි අපි සිද්ධ කරන්නේ. ඔබට පොඩි දොරවල් අරිනවා. දැන් මේ කාරණාව මේ භාග්‍යවතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනාවක්
කෙටියෙන් අහන ප්‍රශ්නයකට කෙටියෙන් උත්තර දීලා නැවතත් ශ්‍රාවකයා ඒක විස්තර වශයෙන් ඇහුවම විස්තර කරලා දෙන්නත් පෙළඹෙනවා. අන්න එතකොට ශ්‍රාවකයාගෙත් වගකීමක් තියෙනවානේ. අහන් ඉන්න කෙනාගෙත් වගකීමක් තියෙනවා. තේරුනේ නැත්තම් දන්නවාසේ ඉන්නේ නැතුව දන්නේ නැහැ කියන එක කෙලින්ම කියලා විස්තර කරන්න කියලා ඉල්ලන්න ඕනේ. ඉතින් ඒකට ඊගෝ එක පොඩ්ඩක් පාලනය කරගන්න ඕනේ. ඊගෝ එක පාලනය කරගන්න. ගොඩාක් අය ඉන්නවා දේවල් කියලා දෙනකොට ඔළුව වනවන ඉන්න විදිය දැක්කම හිතෙන ඔක්කොම දැන් හරි අවබෝධ වෙලා කියලා. පොඩම ඔළුව වනන. ඇත්තම කතා කරේ. බොහෝ දේවල් වලට මිනිස්සු අවබෝධ වුණා වගේ තේරුණා වගේ ඔළුව වනවන ඉන්නේ. මහා විදග්ධ ලීලාවකින් ඔක්කොම වැටුණා වගේ බලන් ඉන්නේ සමහරව ඇත්තටම වැටහිලා නෙමෙයි. ඒකෙන් යාටම තමයි පාඩුව. මොකද කියන කෙනා හිතනවා දැන් මේක හොඳටම අවබෝධ වෙලා. එයා විස්තර කරන්නේ. ඔබට යෝජනා කරනවා ජීවිතේ ජීවත් වෙද්දී කාගෙන් හරි ඉගෙන ගන්න දෙයක්, කවුරු හරි කියන දෙයක්, කියලා දෙන්න හදන දෙයක් ඔබට තේරුනේ නැත්නම් අත උත්සාහ. මට තේරුනේ නැහැ කියලා. නැවත තෝරලා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරා. ඔබට කියලා දෙන කෙනෙක් නම් ඔබ දේවා. ඔබට යෝජනා කරනවා. කියලා දෙන්න. කියලා දීලා අවසානයේ අපහැදිලි තේරුණාද? ප්‍රශ්න තිබෙනවද? අහන්න අනතිමානී වෙන්න. තේරුනේ නැත්නම් ඒක තේරුනේ නැහැ කියලා කියන්න ඉල්ලීමක් කරන්නත් අනතිමානීකම ඕන. හැමදේම දන්න මිනිස්සෙක් වගේ රඟපාගෙන ඉන්නේ නැතුව ඒ වගේම තමන් කියලා දුන්නට පස්සේ තමන්ගේ ඔළුවට එනවනේ එකක්. ඉතින් මම කියලා දුන්නොත් මොනවද? ඕන්න කෙනෙකුට තේරෙනවා කියලා. ඔබ කොච්චර දක්ෂ මාර්ගෝපදේශකයෙක් වුණත්, ඔබ කොච්චර දේවල් කියලා දෙන ටැලන්ට් කෙනෙක් වුණත්, දක්ෂයෙක් වුණත්, ශූර හැකියාවක් තියෙන කෙනෙක් වුණත් මතක තියාගන්න. අහන් ඉන්න කෙනාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අහන් ඉන්න කෙනා දේවල් නොතේරෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්න අහන්න තේරුණාද? නැත්තම් නැවත විස්තර කරන්නද? ඒවා පුරුදු වෙන්න. සාමාන්‍ය දිනදා ජීවිතේදී දැන් මට බුද්ධ පුතු මුහුණු පොතෙන් දේශනා කරනකොට ඔබෙන් අහන්න බෑ තේරුණාද කියලා. මොකද හේතුව තේරුණාද නැද්ද කියලා ඔබට කමෙන්ට් කරාට මට මේ ඔක්කොම කමෙන්ට් කියෝ ඉන්න බෑනේ දේශනාව කරන ගමන්. ඒක බෑ. නමුත් අපි මුහුණට මුහුණ කරන සංවාදවල සාකච්ඡාවල ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා ඉඩක් තියෙනවා. ඒ ඉඩ හරියටම පාවිච්චි කරන්න. දැන් බලන්න ජානුස්සෝ බ්‍රාහ්මණයෝ කියන්නේ ಭಾರತේ ගත්තොත් ඉඳපු අද විදියට නම් විද්‍යාඥයෝ වගේනේ. ඒ කාලේ බ්‍රාහ්මණයෝ කියන්නේ හැම දෙයක් සම්බන්ධවම කියන්නේ දැනුම තිබුණේ ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ ගාව තමයි දැනුම තිබුණේ. රජාලට ඉගැන්නුවෙත්, සිටුවරුන්ට ඉගැන්නුවෙත්, වෛශ්‍යයන්ට ඇතුළේ ඒ හැමෝටම ඉගැන්නුවේ ඒගොල්ලෝ. හැබැයි එහෙම දැනුම දීපු පරම්පරාව නියෝජනය කරපු ජානුස්සෝනි අනතිමානී වහනවානේ. තාම අනතිමානී වහනවා. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්ද මට මේක ටිකක් විස්තර කරලා දෙන්න? කොච්චර වටිනවදනේ? කොච්චර හොඳ ගුණයක්ද? දන්නේ නැති දේ, තේරුනේ නැති දේ, තේරුනේ නැහැ කියලා අනතිමානීව නැවත අහන්න තරම් කෙනෙක් පුරුදු වෙන එක. ඔහු අහනවා එක. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට විස්තර කරනවා. බ්‍රාහ්මණය මේ ලෝකේ කිසිවෙකු විසින් කාය දුෂ්චරිතය කරන ලද්දේ වේ. කාය සුචරිතය නොකරන ලද්දේ වේ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවා
කාය දුස්චරිතය කරලා තියෙනවා, කාය සුචරිතය කරලා නැහැ. මොකක්ද? ප්‍රාණඝාත කරලා තියෙනවා, ප්‍රාණඝාතයෙන් වැළකීම සිද්ධ කළා නැහැ. එතකොට කාය දුස්චරිතය කියන්නේ ප්‍රාණඝාත සිදු කිරීම, කාය සුචරිතය කියන්නේ ප්‍රාණඝාත සිදු නොකර සතා සීපා වගේ ජීවිත රකින්න කෙනෙකු වීම. සත්‍යෝ කෙරෙහි කරුණාවෙන් දයාවෙන් හිතානුකම්පීව ජීවත් වෙන කෙනෙක් වීම. පානාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූතාන් හිතානුකම්පී විහෙරති. ප්‍රාණඝාතයෙන් වැළකීලා දඬු මුගුරු අතෑරලා දාලා සියලු සත්වයෝ කෙරෙහි දයානුකම්පාවෙන් හිතානුකම්පිතව ජීවත් වෙන කෙනෙකු බවට පත් වුණොත් අන්න ඒකට කියනවා යම්කිසි කෙනෙක් කාය දුස්චරිතයෙන් වැළකී සිටීම. කාය දුස්චරිතයෙන් වැළකීලා කාය සුචරිතයේ යෙදෙනවා. වැළකීම එක කොටසක්, වේරමණී කියන්නේ එක කොටසක්. ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. දෙවෙනි කාය දුස්චරිතය හොරකම් කරන්නේ නැහැ. එතකොට ඔබ අවබෝධ කරන්නට ඕන දේ තමයි මෙතන, යම්කිසි කෙනෙක් කාය දුස්චරිත කරනවා, එනම් ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, ඊළඟට වැරදි කාමයේ යෙදෙනවා. එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි කාය සුචරිත. එනම් ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාමයේ සේවනයෙහි යෙදෙන්නේ නැහැ. කාය සුචරිත. දැන් මෙතන පළවෙනිම කාරණය උනේ මොකක්ද? ප්‍රශ්නේ උනේ ස්වාමීනි, යම්කිසි කෙනෙක් මරණින් මත්තේ දුගතියේ උපදින්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේගේ කෙටි උත්තරය උනේ මොකක්ද? නොකල යුතු දේවල් යමෙක් කරලා කල යුතු දේවල් නොකල බැවින් නේ, කල බැවිනුදු නොකල බැවිනුදු දුගතියේ උපදිනවා. එතකොට කල බැවින් මොනවා කල බැවින්ද? ප්‍රාණඝාත කල බැවින්, හොරකම් කල බැවින්, වැරදි කාමයේ යෙදුණු බැවින් අන්න දුගතිය උපදිනවා. නිරයට යන්න පුළුවන් කාය දුස්චරිත කරපු නිසා. ඊළඟට නොකල බැවිනුත් වෙනවා කියවෙන්නේ. මොනවා නොකල බැවින්ද? කාය සුචරිතය නොකල බැවින්, කාය සුචරිතයෙහි නොයෙදුණු බැවින්. මොනවද කාය සුචරිතය කිව්වේ? ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදි කාමෙන් වැළකීම. අන්න ඒ කාය සුචරිත ටික කරෙත් නැහැනේ. කාය දුස්චරිත වලින් වැළකුණෙත් නැහැ. ඒකත් කරගෙන ගියා නේ. කාය දුස්චරිත වල යෙදුනා, කාය සුචරිතේ යෙදුනේ නැහැ. ඔය කරුණ නිසා කෙනෙකු දුගතිය උපදිනවා. ඊළඟට වාක් දුස්චරිතය කළ බැවින්, වාක් සුචරිතය නොකරන ලද බැවින් එවැනි තැනැත්තත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මරණින් මත්තේ දුගතියේ උපදින්න පුළුවන්. වාක් දුස්චරිත කරපු බැවින්, වාක් සුචරිත නොකළ බැවින්. මොනවද වාක් දුස්චරිත? බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, ඒවා කරගෙන ගිහින් තියෙන විකට. ඊළඟට වාක් සුචරිතය යෙදිලා නැහැ. බොරුවෙන් වැළකීලා නැහැ. කේලමෙන් වැළකීලා නැහැ. පරුෂ වචනෙන් වැළකීලා නැහැ. හිස් දේවල් කියන එක නවත්තලා නැහැ ජීවිතේ. අන්න එවැනි තැනැත්තනුත් මරණින් මත්තේ දුගතියේ උපදින්න පුළුවන් කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. හේතුයි ප්‍රත්‍යයයි න්යාය උන්වහන්සේ දේශනා කරනවා. දුගතියේ උපදින්න පුළුවන්. ඊළඟට
භාග්‍යවතුන් වහන්සේ නැවතත් විස්තර කරනවා. මනෝ දුස්චරිත කරන ලද බැවින්, කළ බැවින්, මනෝ සුචරිත නොකළ බැවින් යම් කිසි කෙනෙක් සැපයෙන් පහව දුගතියෙහි ඇද වැටෙන්න නැත්නම් නිරයෙහි උපදින්න පුළුවන් කියලා. මොනවද මනෝ දුස්චරිත? මනෝ දුස්චරිත තමයි අනුන්ගේ දේටත් ලෝභ වීම, දැඩි ලෝභය. දැඩි ලෝභය. අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභ කියලා. අන්න මනෝ දුස්චරිතයේ යෙදීමක්. ඊළඟට ව්‍යාපාද, වෛරෙන්, තරහෙන්, ක්‍රෝධෙන් අනුන් නැසේවා, වෙනසේවා, මැරෙන්න ඕන, නැති වෙන්න ඕන, විනාශ වෙන්න ඕන කියන චේතනාවෙන්, පරිගැනීම් සහගත චේතනාවලින් නිතරම හිටියොත් අන්න මනෝ දුස්චරිතය. ඊළඟට තවත් බලගත්තු මනෝ දුස්චරිතයක් තමයි බලගත්තුම එකක්. පින් නෑ, පව් නෑ, හොඳ නෑ, නරක නෑ, කර්ම නෑ, කර්ම විපාක නෑ, බුදුන් දහම් සංඝුන් කියලා ත්‍රිවිධ රත්නයක් නෑ, මෙලොව නෑ, පරලොව නෑ, සසර ගමනක් නෑ. ඒකට කියන්නේ මොකක්ද? මිච්ඡා දිට්ඨික වීම. මිච්ඡා දිට්ඨික වීම. වැරදි දැක්මක, මිත්‍යා දෘෂ්ටියක පැටලිලා ඉන්න එක. හරි භයානක මානසික අකුසල කර්මයක් නේ. එවැනි දෘෂ්ටි වාදවල නේ, එවැනි දෘෂ්ටි වාදවල එල්බුණු මිනිස්සෙකු බවට පත් වෙලා ඉන්න එක. හරි භයානක දෙයක්. හරිම භයානක. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර උනේ යම් කිසි කෙනෙක් කල බැවිනුත් නොකල බැවිනුත් දුගතියේ උපදින්න පුළුවන්. දැන් ඔබ ඉගෙන ගත්ත විස්තරාත්මකව මොකක්ද? කාය දුස්චරිත කල බැවිනුත්, කාය සුචරිත නොකල බැවිනුත් නේ. කාය දුස්චරිත කල බැවිනුත්, කාය සුචරිත නොකල බැවිනුත්. වාග් දුස්චරිත කල බැවිනුත්, වාග් සුචරිත නොකල බැවිනුත්. මනෝ දුස්චරිත කල බැවිනුත්, මනෝ සුචරිත නොකල බැවිනුත්. යම් කිසි කෙනෙක් මරණින් මත්තේ දුක බහුල වෙච්ච, දුක් බහුල වෙච්ච නිරය උපදින්න. අපි ඇත්තටම හිතන්නේ අපි අපේ ලංකාවේ ඉපදිච්ච අපිට හිතෙනවනේ අපි මහා පෞකාර තත්ත්වයක ඉපදිලා තියෙන්නේ. ඇයි මේ වගේ රටක ඉපදුනේ? ඔහොම කියන අය ඉන්නවනේ. සමහරලාට රට ගැන කියන්නේ, ගෙදර ගැන කියනවා. අයියෝ මම ඇයි මේ වගේ දුක් විඳින තැනක ඉපදුනේ? මේක මොන තරම් දුකක්ද? මතක තියාගන්න. ඔබට දැනෙනවා නම් මේ මනුෂ්‍ය ලෝකේ ලංකාව ඉපදිලා හිටියා, ඇමරිකාව ඉපදිලා හිටියා, ජපානයේ, එංගලන්තේ, යුරෝපයේ කොහේ හරි ඉපදිලා හිටියා, නව ශ්‍රීලන්තේ, ඕස්ට්‍රේලියාව ඉපදිලා හිටියා. මතක තියාගන්න. අපි කොච්චර දුක් විඳිනවද? ඒ දුක්ම දරාගන්නේ කමාරු නම්, විඳගන්නේ කමාරු නම්, ඒ තැන්වල තියෙන දුක් ටිකත් උහුලන එක අපිට අමාරු නම් ඔබට ඉගෙන ගන්න කියලා යෝජනා කරන්නේ මොකක්ද? සැපයෙන් පහව. සැපය කියන වචනේවත් ඇහෙන්නේ නැති විනිපාත වූ දුගතියේ නිරයෙහි ඉපදුනොත් කෙනෙකු කොච්චර දුක් විඳිනවද? භාග්‍යවතුන් වහන්සේ දුක්කම තියෙන තැන් ලෙස වදාළේ අටමහා නිරයනේ. එවැනි තැනක ඉපදුනොත් මොන තරම් අපිට විඳවන්න වෙයිද? මොන තරම් විඳවන්න වෙයිද? දැනුත් විඳින ටිකේ හැටියටනේ. අපි කීමට නම් කියන මං ඉපදිලා ඉන්නේ අවීචයක. මේක මහ නරකාදියක්. කේන්ති කියනවනේ නේ. මේ ගෙදර නරකාදියක්. මේ රට මහ නිරයක්.
එහෙම කියන වෙලාවල් තියෙනවා. ඒ අපි නිරය ගැන බනට අහලා තියෙන අල්ප ප්‍රමාණෙත් එක්ක නිරය ගැන තියෙන විවරණ අහනකොට විස්තර අහනකොට නිරයක අපි ඉපදුනොත් අපිට විඳින්න වෙන දුක්ඛ දෝමනස්යන්හි ප්‍රමාණය වචන වලින් විස්තර කරන්න බෑ. මතක තියාගන්න. සමහර වෙලාවට මම ඒව පිළිබඳව කියවලා දැනගෙන තියෙන තොරතුරු දහම් පොතපත තුල තියෙන විස්තර ගොඩාක් විස්තර කර කර කියන්නෙත් නෑ. ඇයි? සමහර අය ඉන්නවනේ ඒවා කියනකොට කිසිම දෙයක් අවබෝධ කරගන්නේ නැතුව ඒ කියන කරුණු වලට සමච්චල් කරලා පව් පුරව ගන්න මිනිස්සු. එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට පුද්ගලිකව අහන දෙයකට පිළිතුරු ලෙස දෙයක් කියලා දෙනවා මිසක මේ වගේ පොදු දේශනාවලදී සමහර වෙලාවට මම වන පොතෙන් නිරය ගැන ඉගෙනගෙන තියෙන දේවල් පොදු දේශනාවල කියන්නේ. මොකද හේතුව? මිනිස්සු ඒ ධර්මයට hina වෙලා ඒ දහමට අපහාස කරලා ඒ දහමට අවමන් කරලම එවැනි නිරයකට යන්න පුළුවන්. එච්චරට කටින්ද පව් පුරව ගන්න ලෝකයක් මේකනේ. දැන් කටින්ද විතරක් නෙමෙයි හිතට එනේන සිතුවිල්ල දකින දේට ඔහේ තමන්ගේ අදහස් කටට එනේන වචන කිය විචාර විවේචන කරන්න කියලා මොන තරම් පව් පුරව ගන්න රටක්ද අපේ රට. මොන තරම් අපේ මිනිස්සු දවසකට මේ Facebook එක හින්දා පව් පුරව ගන්නවා. මොකක් හරි දැක්ක ගමන් මුග්ධයෙක් ඒක දාපු ගමන් කියෝගෙන යනවානේ. කීබෝඩ් වීරයෝ ටික කොටනවා ඔක්කොම. ඉතින් ඇවිල්ලා මුළු ඔක්කොම බෝධිසත්වවරු බුදුවරු තමයි මේක ඉන්නේ ඔක්කොම. ඉතින් මුළු ඔක්කොම කියලා කටින්ද පව් පුරව ගන්නවා. සත්පුරුෂ උතුම් යහපත් අයගේ ජීවිත විනාශ කරලා අගෞරව කරන පව් පුරව ගන්නවා. ඒ නිසා මම සමහර කාරණා තියෙනවා කියන්නේ නැහැ. පොදුවේ කියන්නේ නැහැ. මොකද කිව්වොත් ඒක සම්පූර්ණ කොටස නැහැ. සම්පූර්ණ දේශනාව අහන්නේ. ඒ චූටි කැලේ Tamanට මොකක් හරි තිබුණා නම් නිකන් පොඩ්ඩක් හරි හර්ට් වෙන එකක් තිබුණා නම් තින් යක්ෂයෝ වගේ කොටනවා. ඔය පැදුරු ගණන් ලියනවා. හරි මෝඩ මිනිස්සු. මම මේ Facebook එක කරගෙන යන මේ ඇඩ්මින් වශයෙන් කටයුතු කරන දරුවට කියලා තියෙන්නේ මේ දේශනාවල තාම කල්පනාවෙන් චූටි කොටස් වෙන් කරලා දානවා නම් දාන්න කියලා. මොකද හේතුව මුළු දේශනාවක කියන අර්ථ වටහා ගන්නේ නැතුව පොඩි කොටසක් දාපු ගමන් වෙන්නේ පව් පුරව ගන්නවා මිනිස්සු. දන්නේ නැතිව කතා කරන්නේ. අවමන් කරලා නින්දා කරලා කටින්ද පව් පුරව ගන්න. මම ඔබට යෝජනා කරනවා අපේ බුද්ධ පුතුන් ශ්‍රාවකයෝ කියලා කියන්නේ බුද්ධිමත් පිරිසක්, විචාරශීලී පිරිසක්. මම ඔබට යෝජනා කරනවා ඔබ කිසිම දෙයක් අන්තර්ජාලෙ දැක්ක පමණින් මේක මේ පල් බොරු ලෝකයක් මේ අන්තර්ජාලය කියන්නේ 90%කට වැඩිය තියෙන්නේ මේකේ බොරු. 10%ක් මේකේ සත්‍ය ඇති. අනිත් ඒවා ඔක්කොම නිර්මාණ පාට්ටපල් බොරු තියෙන. ඒ හින්දා කලබල වෙලා ෂෙයා කරන්නයි, දැක්ක ගමන් කමෙන්ට් කරන්නයි කලබල වෙන්න එපා. පව් පුරව ගන්න එපා. මොකද අපි නොදන්න දේ, අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති දේ කීමනේ, ප්‍රචාරය කිරීම.
ඒවට අපේ ද්වේෂ සහගත වෛරී ප්‍රකාශන එකතු කිරීම. ඒක භයානක දෙයක්. ඒක භයානක මේ භවයට විතරක් නෙමෙයි සසරටත් භයානකයි. ඒ කරන ඒවා අපිට එනවා. අපිට එන නිසා තාම බුද්ධිමත්, තාම ප්‍රඥාවන්ත වෙන්න. මේවා එක්ක වැඩ කරද්දී පුදුම ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඒ නිසා දැන් පළවෙනි කාරණේ පැහැදිලි. ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇහුවා ස්වාමීනි මරණින් මත්තේ දුගතියට යන්නේ ඇයි? හේතු මොනවද? ප්‍රත්‍ය මොනවද? භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කළ හින්දා නොකළ හින්දා නිරයට යනවා, දුගතියට යනවා. ඔහු ඇහුවා විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කළා. කළ හින්දා සහ නොකළ හින්දා නිරයට යන්නේ මොනවා කළොත්ද මොනවා නොකළොත්ද? විස්තර වශයෙන් කරපු දේශනාවේ තියෙනවා කාය දුස්චරිත කළ නිසා, කාය සුචරිත නොකළ නිසා. වාග් දුස්චරිත කළ නිසා, වාග් සුචරිත නොකළ නිසා. මනෝ දුස්චරිත කළ නිසා, මනෝ සුචරිත නොකළ නිසා. නේද? නොකළ නිසා ඔන්න කෙනෙක් දුගතියේ උපදිනවා. ඒක තමයි හේතුව, ඒක තමයි ප්‍රත්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. කොච්චර නිරවුල්දනේ, කොච්චර අසිරිමත් පැහැදිලි කිරීමක්ද. ජානුස්සෝනි සාදු කියලා අනුමෝදන් වෙලා දෙවනුවට නැවත වතාවක් අහනවා ස්වාමීනි එතකොට කල නිසාත් නොකල නිසා සුගතියේ උපදිනවා කියලා ඔබ වහන්සේ වදාලා හේතුව මොකක්ද? ඒකත් මට පැහැදිලි කරලා දෙන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙලොව කිසිවෙකු විසින් කාය සුචරිතය කරන ලද්දේ වෙයි, කාය දුස්චරිතය නොකරන ලද්දේ වෙයි. අන්න මරණින් මත්තේ සුගතියේ උපදින්න හේතු වෙන ප්‍රධාන දෙයක් තමයි කාය සුචරිතය කරලා තියෙනවා, කාය දුස්චරිතය කරලා නැහැ. ඒකවේ ප්‍රාණඝාතෙන් නේද? ප්‍රාණඝාතෙන් වැළකීලා තියෙනවා, හොරකමින් වැළකීලා තියෙනවා, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා තියෙනවා නේ. එතකොට කාය දුස්චරිතයෙන් වැළකීලා කෙනෙක් කාය සුචරිතයේ යෙදිලා අන්න එවැනි උත්තමයෝ මරණින් මත්තේ මතක තියාගන්න සුගතියේ උපදිනවා. මරණින් මත්තේ සුගතියේ උපදිනවා. කාය සුචරිතයේ යෙදිලා කාය දුස්චරිතයෙන් වැළකුණු අය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාග් දුස්චරිතයෙන් නේද? වාග් දුස්චරිතයෙන් වැළකීලා වාග් සුචරිතයෙහි යෙදිලා තියෙනවා. අන්න එවැනි කෙනා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. මනෝ දුස්චරිතයෙන් වැළකීලා මනෝ සුචරිතයෙහි යෙදිලා තියෙනවා. අන්න එවැනි අය මරණින් මත්තේ නේද? මරණින් මත්තේ සුගතියේ උපදිනවානේ. මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න. හොඳට බුද්ධිමත්වනේ නේද? තාම ප්‍රඥාවන්තව ඔබ තේරුම් ගන්න. අපි මනෝ දුස්චරිතයෙන්, වාග් දුස්චරිතයෙන්, කාය දුස්චරිතයෙන් වැළකීලා හිටියොත් නොකල නිසා නේ. මොනවද? මනෝ දුස්චරිත කරලා නැහැ, වාග් දුස්චරිත කරලා නැහැ, කාය දුස්චරිත කරලා නැහැ. ඊළඟට අනෙක් අතින් කාය සුචරිතයේ යෙදිලා, වාග් සුචරිතයේ යෙදිලා, මනෝ සුචරිතයේ යෙදිලා ඒකේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා, කේලමෙන් වැළකීලා, හිස් වචනෙන් වැළකීලා, පරුස වචනෙන් වැළකීලා, අනුන්ගේ දේට ආස කරන්නේ නැහැ, වෛර ක්‍රෝධ කරන්නේ නැහැ, පින්පව් විශ්වාස කරනවා. එනිසා එවැනි සුචරිතයක ඉඳපු කෙනෙක්
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයේ ස්වර්ග ලෝකයේ ඉපදෙනවා කියලා. ඒ වෙලාවේ ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණයා සඳහන් කරනවා බවත් ගෞතමයන් වහන්සේ ඉතාමනවි බවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් ඔබ වහන්සේ සරණ ගියපු උපාසකයෙක් ලෙසනේ උපාසකයෙක් ලෙස මා ඔබ වහන්සේ සරණ යනවා මා ඔබ වහන්සේව අනුගමනය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ගාව දේශ සඳහන් කරනවා මේ ජානුස්සෝනි උපාසකතුමා. නිසා තාම බුද්ධිමත්ය. හොඳට තේරුම් ගන්න. අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයත් එක්ක සිද්ධ කරපු දහම් සංවාදය තේරුම් අරගන්න. මේක ඇතුලේ ඔබට ගොඩාක් වටින පණිවිඩයක් තියෙනවා. ගොඩාක් වටින පණිවිඩයක්. කල නිසත් නොකල නිසත් සුගතියට යන හැටි, කල නිසත් නොකල නිසත් දුගතියට යන හැටි. ලස්සන දේශනාවක්. වටින භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මඟ පෙන්වීමක්. ඉතින් මේ සන්ධ්‍යා යාමේ මෙවැනි උතුම් වූ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට හේතු උනේ විශේෂයෙන්ම අද අපේ පින්කමේ මූලික දායක පිරිස වෙන්නේ නවසීලන්තයේ ජීවත් වෙන නවසීලන්තයේ හැම ප්‍රාන්තයකම ඉන්නවා අපේ ලක්කිවි පදනමේ කල්යාණ මිතුරු මිතුරියන් සදහවත් දායක දායිකාවන්. ඒ ඇත්තෝ මම නවසීලන්තයට මීට අවුරුදු කීපයකට කලින් අපේ ජීවක කොබ්බකඩුව මැතිතුමා අක්ෂිකා කොබ්බකඩුව මැතිණියගේ ආරාධනයෙන් වැඩම කරලා ඒ රට පුරාම සිද්ධ කරපු දේශනා මාලාවකට පස්සේ එයත් අපේ ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිළිබඳව සිද්ධ වුණු දැනුවත් වීමත් එක්ක සංවිධානයක් ලෙස ගොඩනැගිලා අද නවසීලන්තේ හැම ප්‍රාන්තයකම අය සම්බන්ධ වෙච්ච බලගතුම ඒ රටේ පිළිගත් නිත්‍යානුකූල බෞද්ධ සංවිධානයක් ලෙස ආරණ්‍යකේතනයට අඛණ්ඩව දායකත්වයේ දෙන ඒ විතරකුත් නෙමෙයි නවසීලන්තයේ තිබෙන මෙහෙණිආරාම ඇතුළු බොහෝ උතුම් සිද්ධාස්ථාන වලට ශක්ති ප්‍රමාණයෙන් ඒ අත්ංගේ උදව් උපකාර කරන දායකත්වයන් දෙන බෞද්ධ සංවිධානයක් ලෙස කටයුතු කරන අපේ සදහැවතුන් වෙනුවෙන් තමයි අද දවසේ මේ දේශනාව සිදු කරේ. ඉතින් අපි සතුටු වෙනවා ඔබ හැම දිනාට ආශිර්වාද කරලා මෙවැනි උතුම් සද්ධර්ම දේශනාවක් සිදු කරන්නට ලැබීම ගැන රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලක්කිවි පදනමේ කල්යාණ මිතුරු මිතුරියන්ට එම පවුල්වල දෙමව්පියන්ට දුවා දරුවන්ට ලැබේවා. බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින් හැම දෙනාටම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ලැබේවා. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය කනගවා සුගත සෙනසුන පුජි සුගත සෙනසුනේ ආදිපත්‍ය හොබවන පූජනීය සුදම්ම සායන් වහන්සේ සේනාසනාධිකාරී පූජනීය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඒ වගේම ඇතිපල්ලාවල පූජනීය නන්දසාර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු කොට පූජනීය මහා සංඝ රත්නයටත් ලැබේවා. ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරදර බාධක දුරු වේවා, සියලු සැප ශාන්තිය වේවා. දෙවියෝද මේ පින්බලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට ඒ වගේම අපේ ලක්කිවි පදනමේ පින්වත් පිරිස නමින් ඒ අයගේ පවුල්වල මිය ගිය ඥාතීන්ට මේ පින්වත් වේවා. ඒ සියලු දෙනාම සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවියන්ට මිය ගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න අද කරගත්තු මේ පිනද මේ කුසලයද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.